නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ साधु साधु एत तुम्हे आउसो सीलवा होत पातिमोक्ख संवर संगुता विहरत आचार गोचर संपन्ना अनुमत्तेषु वज्जेषु भयदस्साविनो समादाय सिक्खत सिक्खापदेषु ति इति पातिमोक्ख संवरे समादपे तब्बं निमेषे तब्बं पतिट्ठापे तब्बं तीति साधु 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 අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පාඨය සූත්‍ර කීපයකම සඳහන් වෙනවා විශේෂයෙන්ම සූත්‍ර පිටකේ වගේ නෙවෙයි විනය පිටකේ සඳහන් වෙන පාඨයක් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට බොහොම වැදගත් වෙනවා. ඉතින් ඒක මේ සූත්‍රයට සම්බන්ධ වෙන්නේ මේක සරුවච්චන් වහන්සේ විසින් ඉදිරිපත් කරන අවස්ථාවක් වශයෙන්. ඒ අවස්ථාව සඳහන් ඒ සූත්‍රේ නම් කරලා තියෙන්නේ අන්දක වින්ද සූත්‍රය කියලා. ඒකට හේතුව මගධ රටේ තිබිලා තියෙනවා ඒ අන්දක වනයක් නැත්නම් අන්දක වින්ද කියන වනයක්. අන්න ඒකේ සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ආනන්ද මහා ස්වාමීන් වහන්සේත් එක්ක ඇතිවෙච්ච දෙබසක් කතා සල්ලාපයක් තමයි මේ සූත්‍රයේ අන්තර්ගතයි. කතා ශරීරයේ ඉතිේ ස්ථානය නැත්නම් නිදානය මුල් කරගෙන තමයි නාමකරණය සිද්ධ වෙලා තියෙන්නේ අන්දක වින්ද සූත්‍රය කියලා. ඉතින් ඒ මගධ රටේ සිදුවෙච්ච මේ කතාවේදී මේක සරුවච්චන් වහන්සේ විසින් හිතලා කත්තුකම්මිතා ඥාණයෙන් ඉදිරිපත් කරපු සූත්‍රයක් කියලා කියන්න පුළුවන්. සර්වචනන්සේගේ දේශනා විලාසවල හැටියට එක එක හේතු තියෙනවා කාරණාවක් ඉදිරිපත් කරන සමාජලාට ප්‍රශ්නයක් ඇති වෙච්චාම එහෙම නැත්නම් යම් කිසි ස්ථානයකට ගියාම ඊතර තියෙන කාරණා ඉස්මතු කරන්න සමහර වෙලාවට සර්වචනන්සේටම හිතිලා මෙන්න මේක දේශනා කළා තිබුණොත් හොඳයි කියලා පිරිසේ ඉඳද්දිම ආනන්ද ස්වාමීන් දේශනා කරන අවස්ථාවලුත් තියෙනවා. දැන් මේකෙදී පේන්න තියෙන්නේ පිරිසට දේශනා කිරීම සඳහා මාධ්‍යකරුවෙක් විදියට ආනන්ද ස්වාමීන් තෝරාගෙන තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සර්වඥාන්සේ මේක දේශනා කරන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට. ඒකට පසුබිම වෙලා තියෙන්නේ මේක ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථායක තරට පත් වෙනකොට සර්වඥ ශාසනයේ අවුරුදු 20ක් ගත වෙලා තියෙනවා. ඒ පළවෙනි අවුරුදු 20 සාමාන්‍ය කියන්නේ පඨම බුද්ධ ශාසනය කියලා. ඊට පස්සේ අවුරුදු 25 පස්චිම බුද්ධ ශාසනය කියලා. ඉතින් මේ පස්චිම බුද්ධ ශාසනය තමයි මේ ආනන්ද ස්වාමීන් උපස්ථායකෙක් වශයෙන් වෙනවා. සේනාසන බාර ගන්නවා, ස්ථාන හැදෙනවා, ගෝල પરම්පරාවල් හැදෙනවා, විනය පනවනවා. ආයතනගත වීම සිදු වෙලා තියෙන්නේ පස්සේ. අන්න ඒ වෙනකොට විශාල පිරිස් අලුතෙන් පැවිදි වෙනවා. සාසනට ඇතුල් වෙනවා. ඉතින් අන්න එහෙම අවස්ථාවක තමයි මේ අන්දක වින්ද වනයේදී සරුවචන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මගධ දේශේ මේ හමු වීම සිදු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමන්ගේ තමන්වාසික නිරීක්ෂණය ආනන්ද ස්වාමීන්ට මතක් කරනවා. යේතේ ආනන්ද බික්ඛුනවා අචිරපබ්බජිතා අදුනාගතා ඉමන් ධම්ම විනය. ආනන්දේ මේ භික්ෂුන් වහන්සේනෝ අලුත් මේකේ වැඩි කල ගත වෙලා නැහැ. අචිරපබ්බජිතා පබ්බජිලා වැඩි කල නැහැ. ශාසන එච්චර දන්නේ නැහැ. තේවෝ ආනන්ද බික්ඛු පංචසු ධම්මේසු සමාදපේ තබ්බාන්නේ අලුත් අයට අනුග්‍රහයක් කරන්න ඕනේ, සංග්‍රහයක් කරන්න ඕනේ. ඒ අයට මේ උපස්ථානයක් කරන්න ඕනේ. මේ ඒ අය ඒකේ නිවේශනය කරන්න ඕනේ, ඒක සමාදම් කරවන්න ඕනේ, ඒකේ වස්සවන්න ඕනේ, ඊට පස්සේ ස්ථාපිත කරන්න ඕනේ කියලා
ආනන්ද අලුත් අයට දෙන්න අලුත් සිලබස් එකක්. ඉස්ලාම් ඉස්කෝලේට ආපුවම දෙනවා වගේ. එහෙම නැත්නම් තැනකට ආපුවම දෙනවා වගේ. අපි සාමාන්‍යයෙන් නේවාසික භාවනා කරනකොටත් විට මේ දුරස්ත භාවනා කරනකොටත් ඒ අලුතේන ගැන කල්පනා කරලා මේ අනුග්‍රහිත සූත්‍රය මතක් කරනවා. ඒ අනුග්‍රහිත සූත්‍රයේදී ආධුනිකයට මේ භාවනා වාතාවරණය කියලා දීලා අලුත් ජීවිතයකට අලුත් භාවනා ක්‍රමයකට හැඩ ගැහෙන හැටියට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා. ඉතින් ඒක මේ සූත්‍ර මේ වැඩමුළුවේදී අපි කරේ නෑ. ඒකේ ඒ අඩුව මේ අන්දක වින්ද සූත්‍රයෙන් කරන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේ නවකයෙකුට කොහොමද මේ භාවනා ජීවිතය නැත්නම් පැවිදි ජීවිතය කොහොමද මේ අලුත් ජීවිතේ පුරුදු කරලා දෙන්නේ. එහෙම නැත්නම් හිත අලුත් කරගත්ත කෙනෙකුට ඒ අලුත් කරගත්ත ඒ ලොකු කැපකිරීමකින් කරන්නේ. ආන්න ඒ කෙනාට ආවට පස්සේ දෙන විශේෂ හඳුන්වා දීම. ඉතින් මේ වැඩපොළුවටත් 4-5 දෙනෙක් අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්නවයි කියලා මේ ප්‍රියංකා කියන්නේ දුනා සමස්තයේ 100 ඉක්මවලා ඉන්නවා. ඉතින් 4-5 දෙනෙක් කියලා කියන්නේ එච්චරම ලොකු ගාණක් නෙවෙයි. කෙසේ නමුත් ඒ අයට මේක මම හිතනවා ගොඩක් අදාළ වෙයි කියලා. ඒ වගේම අනිත් අයටත් තමන් ආධුනිකයෙක් කියලා හිතාගත්තට තමන් නවකයෙක් කියලා හිතාගත්තට ආධිකම්මිකයෙක් කියලා හිතාගත්තට පාඩුවක් නැහැ. ඒක යෝග ජීවිතයට අවශ්‍ය දෙයක්. එතකොට අපි විචින් සම්පාදනය කර යුතු තිබිලා තාම සම්පාදනය කරගන්න නැති යම් අඩුපාඩු තිබුණා නම් මේ ලයිස්තුව સમાપ્ત කරනකොට ඒ ලයිස්තුව හදාරනකොට එයාට ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ සඳහා පැමිණෙනකොට නැත්නම් ඒ සඳහා එළඹෙට පෙළඹෙනකොටම ඒකේනා හිත අලුත් වැඩියා කරගෙන ඉන්නේ. ඒ හිත අලුත් කරගත්තේ නැත්නම් මේ සතිය වඩනවා, භාවනා කරනවා, එතන පැවිදි වෙනවා වගේ කියන එකක් කරගන්න අමාරුයි. මොකද අපේ හිත තියෙන්නේ මේ தත්ත්වගත වෙලා. අපි එක රටාවකට වැටිලා රට එක්කට වැටිලා ඉන්නේ. ඉතින් ඒ ඉන්න විදිහට යෝනිසමනස්කාරයක් හෝ අලුතෙන් කල්පනා කිරීමක් කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ අර පුරුදු රැල්ලේ අනේක තමයි. ඉතින් මේක කඩලා හරවන එක තමයි මේ වගේ දේවල් වලින් කරන්නේ. ඉතින් ඒක කොහොමද බලමු අපි මේ දවස් 5 ඇතුළත මේ කාරණා පහක් කියලා දෙන්න හරුවචනාංශය අදහස් කරපු කාරණා පහ කොහොමද අපේ ජීවිතේට අපි සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් ඒකෙදී අචිරපබ්බජිත පැවිදිලා අලුත් වෙච්ච අයට කියන දේ කොහොමද මේ යෝගාවචර ජීවිතයකට සම්බන්ධ වෙන්නේ කියලා අපි බැලුවොත් මේ පළවෙනි කාරණාවේදී සරුවචනාංශේ රෙකමන්ඩ් කරන්නේ නැත්නම් රෙකමදාරු කරන්නේ එතතුම් මේ ආවුසෝ අවස්ති එන්න ඒ කියන්නේ ඒ අය වෙනින් සාදර වෙන්න සීලවා හෝත සීලවා හෝත කියන්නේ සිල්වන්ත වෙන්න එච්චරයි ඒ වාක්‍ය ඔච්චරයි එන්නේ ඒකේ විස්තර ටික තමයි මේ කොහොමද සිල්වන්ත වෙන්නේ ඒ කියන්නේ අපිට මේ දැන් යම් ප්‍රමාණයක හික්මීමක් සීතල ගතියක් තියෙන්න එපා කෙනෙක් මෙතෙන් එන්න. තාම නැත්තම් ගොඩක් දේවල් තියෙනවානේ මිනිස්සුන්ට කරන්න. ඒවා තියෙද්දි මෙතෙන් එනවයි කියලා කියන්නේ යම් ප්‍රමාණයක හික්මීමක් තමයි. ඉතින් අන්න ඒක තවදුරටත් වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක තමයි මේකෙන් අදහස් කර නැත්තම් සීලයක් අදි සීලයක් බාටපත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අර සීලවා හෝත කියන වචනේ සරුවචනාංශේ බරපතල වචනයක් ගැඹුරු වචනයක් කියලා ඒකට අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන සපයනවා සීලවා හෝත කියනකොටම තේරෙන්නේ නැති අයට ඉතින් ඒක මේ ප්‍රාතිමොක්ඛ සංවර සංවතා විහෙරත ආචාර ගෝචර සම්පන්න ප්‍රාතිමොක්ඛය කියලා කියන්නේ උපසම්පදා භික්ෂුවක් විසින් මාසයකට දෙසරයක් ඇස්සවිය යුත්තක් අපි පෝය කරනවායි කියලා කරන්නේ ඒක තමයි. ඒ ශික්ෂාපද ටික ඇහෙන්න සලස්සනවා. උපසම්පදා කරන්න ඉස්සල්ලා අද තියෙන ක්‍රමයේ හැටියට ඒ ස්වාමීන් වහන්සේලාට සාමණේර ස්වාමීන් වහන්සේම කියලා දෙනවා. කියලා දීලා ඒක හොඳට හිතවද්දා ගත්තද කියලා බලලා
ඒ ටික තමයි උපසම්පදා මාලකයේදී මේ අලුත් පාට්ටමක් විදියට උපසම්පදාවක් කියලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒක මේ හැමදාම මාසයකට දෙසරයක් පෝය කරනවා කියලා. ඉතින් පෝය කරනකොට අර ওই පන්සිල් පද පහේ තියෙන කරු වගේම තමයි. නමුත් ඒවා අතුවිති විහිදිලා හොඳට අස්තර විස්තර සහිතව කියලා දෙනවා. අපි ගත්තොත් ඒ පන්සිල් පද පහ සතුන් මැරීමෙන් වළකින්න කියලා මේ පළවෙනි පරාජිකාවලට යනකොටම ඒකේ තියෙනවා මනුස්ස විග්ඝහ කියලා. මිනිස්සෙක්ගේ ජීවිත හානි කෙරුවොත් එයාට උපසම්පදා පිහිටන්නේ නැහැ. උපසම්පදා වෙච්ච කෙනෙක් තව කෙනෙක්ගේ ජීවිත හානියක් කෙරුවොත් මනුස්ස ජීවිතයක්. ඊට පස්සේ අනිකුත් පච්චිතිය වලට යනකොට දැන පණ ඇති සතෙක් ජලජ සතෙක් හෝ සතෙක් දිවිතර කළොත් ඒකේ තියෙනවා. ඉතින් එක එක මට්ටම් එක විදියට විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් අර බරපතල අකුසලයට යන්නේ ඉස්සල්ලාම මේ ප්‍රාතිමෝක්ෂය හදාන්න කෙනාට වැළකී ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඕනේ නම් කඩන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් කඩලත් තාම ප්‍රාතිමෝක්ෂය රකින්න උපසම්පදා භික්ෂුවක විදිහට පෙනී හිටින පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ ඇත්තන්ට කියන්නේ මහා හොරු කියලා. ඒ මොකද හේතුව අර උපසම්පදා භික්ෂුවකට කරන සිව්පස උපස්ථානය ධාරනවා. දරුවට මොකද මේ සීලවා නෙමෙයි. සිල්වන්ත නැහැ. ඉතින් ඒ නිසා ඒ කෙනෙකුට මේ සිල්වන්ත නොවි යන්තම් ප්‍රාතිමෝක්ෂයක් නොරක උපසම්පදා භික්ෂුවක් වශයෙන් පෙනී හිටිනකොට ඒක ඉස්සරහට බුදුහාමුදුරුවෝ දකින්න අනාගත බයක්. ශාසනේ ඉසි පැතිරෙනකොට අතුයිති විහිදලා යනකොට ඔය වගේ මේ භාවනා කරන්න එන අයට ඒක එච්චර අදාළ නැති වෙන්න පුළුවන්. නමුත් මේ ශාසනයේ පවතින උපසම්පදා භික්ෂුවක් ඒ උපසම්පදාවේ පිහිටන්නේ නැතුව ඒකේන තව අලුත් අය හදලා ඒ අයට නායකත්වය දීලා කටයුතු කරුවට ඒ හදන පොඩි අයගේ ඒ භික්ෂු සෝබන ශ්‍රමණ සාරුප්‍ය ගති හිටින්නේ නැහැ. ඒ මොකද ලොකු ආමතුරුන්ගේ නායක ආමතුරුන්ගේ ගුරු ආමතුරුන්ගේ උපාසි මේ ප්‍රාතිපක්ෂ නැති නිසා. ඉතින් ඒ වගේ પરම්පරාවටත් මේක බෝ වෙන ලෙඩක් විදියට දුස්සීලකම බලපානවා. ඒ විතරක් නෙමෙයි අපි ප්‍රාතිමොක්ෂ සංවරේ නැතුව උපසම්පදා සීලේ මට්ටමට නැතුව භාවනා කරන කෙනෙක් අද උදේ ඒ ධම්ම කුසල ස්වාමීන් වහන්සේලා සිල් සමාදන් කෙරෙව්වා. ඉතින් සමාදන් කරපු සීලයයි ඉංගන් මොකුත් දන්නේ නැතුව එව්වා කිරිබිමල් ටික කැඩෙන්න වගේ අලකොල මේ ලන්දක් හැඳි ගෑවා වගේ තේරුමක් නැතුව සිල්පද කඩාගත්තොත් එහෙම එයා ඒ බලාපොරොත්තු වෙන්නා වූ මේ සමත විදර්ශනා භාවනාවක් හෝ සතිය වැඩිවීමක් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ නවකයාට මුල් බැහැ ගන්නෑ ශාසනي. කරන්න පුළුවන් ඒ වුණාට ඒකේ ප්‍රතිඵල දරා ගන්න අමාරුයි. ප්‍රාතිපක්ෂ සංවරතා විහෙරත ආචාර ගෝචර සම්පන්න. ආචාර ධර්ම ගෝචර ධර්ම කියලා කියන්නේ එයා ඒකට නොගැලපෙන අනාචාර මේ වැඩ කටයුතු කරන්න යන්නෙත් නැහැ. අගෝචර තන් වල හැසිරෙන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ හැසිරුණාන් පස්සේ තමයි අර මේ හික්මාව ගත්තේ නැති මනසට ඇඟට නොදැන එක පාඩ සිල්පද කැඩෙන්න ඉඩ ලැබෙන්නේ. ඉඩ සිද්ධ වෙන්නේ. ඒ නිසා භාවනා කරන අපි භාවනා මධ්‍යස්ථානයකට යනවා. එහෙම නැත්නම් අපේ නිවසල වුණත් අපි හදා ගන්නවා ආචාර ගෝචර සම්පත්තිය හැටියට. ඒ කියන්නේ ආචාර ධර්ම අපි වග බලා ගන්නවා. එහෙම අනාචාරයේ හැසිරෙන අයත් එක්ක ඇසුර කරන්නේ නැහැ. එතකොට ඒ අනාචාරයේ හැසිරෙනාගේ අනාචාර නොහොබිනා ගති බෝ වෙනවා, පැතිරෙනවා. ගෝචර නොවන භූමියක අගෝචර තැන්වල Taman යන්නෙත් නැහැ. අන්නේ විදිහට ශිල්පදයකට ගැළපෙන ක්‍රමයකට භාවනාවකට යෝගාවචරයට ගැළපෙන විදිහට හැසිරෙනවා කියන එක අමාරුවක් නැත්නම් ඒකේ තියෙන භයානකම තේරෙන්නේ ලෝකයේ පවතින අබුද්ධෝත්පාද කාලත් එක්ක බලනකොට. අබුද්ධෝත්පාද කාලවල කවුරක්වත් එහෙම මහබෝසතාණන් වහන්සේ ඇර කවුරුවක්වත් එහෙම සිල්පද රකින්නේ නැහැ. රකින්න දන්නේ නැහැ. ඉතින් ඒ ඇත්තොන්ට ඒක වැරද්දක් හොඳක් පේන්නේත් නැහැ. ඉතින් මේ බුද්ධෝත්පාද කාලවල එවුව නම් කරලා මේක පන්සිල් මේක අටසිල් මේක නවසිල් කියලා එහෙම සිල්පද වාසයේ
ඒ වගේ අර්ථ ව්‍යංජන වශයෙන් ඒ වගේම ඒවා රකින්නන් වශයෙන් දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒව සමාදන් වෙලා කඩනායක නිදර්ශනේ අපි ගන්න යන්න ඕනේ. අපි දැනගන්න ඕනේ ඒ සිල්පදේ රකින්න නම් ආචාර ගෝචර සම්පatti තියෙන්න ඕනේ. ඒක හරියට මේ ශල්‍ය කර්මයක් කරනවා නම් ඒ ශල්‍ය කර්මේ ශල්‍යාගාරයක තමයි කරන්න ඕනේ. කුස්සියකාරී කක්කුස්සියකාරීව කරන්න බෑ. කරනවා නම් නොකර ඉන්න එක හොඳයි. ඒක නිසා ඒ සිල්පද රකින්නකොට ඒකට ගැළපෙන තැන් තමයි අරණ්‍ය වනපන්ත සේනාසන භාවනා මධ්‍යස්ථාන කියලා වෙන් කරලා තියෙන්නේ. ඉතින් අර කෙනා සිල්පද රකින්නා වගේම ඒ වගේ ආචාර ගෝචර සම්පatti මේ දැනගෙන ඒ වගේ අරසා වෙනවා. ඉතින් එහෙම දැන් අපි ගත්තොත් මේ වැඩිවියපත් වෙච්ච ගෑනු ළමෙක් නිතරම කුලකාන්තාවන් අතර පස්සට ගන්නවනේ ගෙට ගන්නවනේ කෙල්ල ගෙට ගන්නවයි කියලා එකක් තියෙනවනේ. ඒ ගෙට ගන්න නැතුව පුරුෂාන්තරයට ගියොත් පුරුෂයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ අනුකම්පාව. ඉතින් ඒ වගේ මේ විවෘත ඒ වගේම කියනවනම් අනාරක්ෂිත තත්ත්වයක් තමයි තියෙන්නේ වීදි දරුවන්ගේ. වීදි දරුවන්ගේ දෙමාපියන්ගේවත් දරුවන්ගේවත් එහෙම ආචාර ගෝචර නැහැ. ඒ නිසා ඒ දරුවෝ වැඩි වියපත් වෙනත් එක්කම පුරුෂාන්තරයට ගිහිල්ලා අර අනාචාර වලට ලක් වෙනවා. ඉතින් ඒ ළමයට තේරෙන්නෙත් නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. තේරෙන වයස වෙනකොට ජීවිතේ හොඳ හරිය වෙලා ඉවරයි. ඉතින් ඒ වගේ නෙවෙයි කුලකාන්තාවක්. එයා ආචාර ගෝචර සම්පන්න. අනුමත්තේසු අජ්ජේසු බය දස්සාවිනෝ. අර මහා වැරද්දක් සතුන් මරනවා කියන වැරද්ද වෙන්නේ ඉස්සල්ලා ඒ වැරද්දට කිට්ටු වේගන එන අනුමාත්‍ර වූ වැරද්දකවත් යෙදෙන්නේ නැහැ. අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් ගන්නකොට පණ ඇති ගහක් කොලයක් කඩන්නෙත් නැහැ. ඒකට මේ පූර්ණ දැන් මිනිස්සෙකුට පංචවෝකාර භවයක් තියෙනවා. ගස් වලට කියන්නේ ඒකවෝකාරයි. කාය ඉන්ද්‍රිය විතරයි තියෙන්නේ. ඒත් පණ තියෙනවා. ඉතින් ඒක භික්ෂුවකට ගැලපෙන්නේ නැහැ. ඒක තාම සියුම්ම නැත්තම් භික්ෂු විනයට ගැලපෙන විදියට කරනකොට පණ ඇති පැලවෙන ආහාරයටවත් ගන්නේ නැහැ ඇටයක් රිකිලා. ඒක කප්පියම් කරගන්නවා. දන්න කෙනෙකුට කියලා මේක කැප කරව ගන්නවා. කැප කරගෙන තමයි ආහාරයට ගන්න. ඉතින් ඒව අර සතුන් මැරීමේ ශික්ෂාපදේ ඈත කෙලවරක තියාගෙන රකින්න හැටි. මරණය කියන එක මේ කොළ නිල් කොළයකටවත් කරන්නේ. ඒ වගේ නිල් කොළ පාට නිල් ගහලා තියෙන කොළයකට කෙල ගහන්න මූත්‍රා කරන්න අසුචි පහ කරන්නවත් යන්න එපයි කියලා තියෙනවා. එතකොට උනත් ඒ ගහට හානි කරයි. ඒ නිසා ඒ වගේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවිනෝ කිව්වහම ඒකේ තියෙනවා එක එක විස්තර. ඉතින් ඔක්කොම විස්තර හරි අමාරුයි මේ නවකයෙකුට හිතේ තියාගෙන කරන්න. ඒ නිසා නවකයා කරන්නේ සාමාන්‍යයෙන් ඒ ගුරු හාමුදුරුවෝ හරි ලොකු හාමුදුරුවෝ හරි කියනවා අලුත් වැඩ මොකුත් කරන්න එපා මේක ඇතුලේ තියෙන ටික විතරක් කරන්න පිට යනවා මට කියලා යන්න කියලා එයාට මේ වැරද්දක් කරගන්න තියෙන අවස්ථාව නැති කරගන්න. නැති කරන පරිසරයක් හදලා දෙනවා. ඉතින් මේ වගේ පරිසරයක් හදාගත්තේ නැත්නම් ඒ නවකයා නොදන්නාකමට ඒ වැරදි ශිල්පද කැඩීමක් වුණොත් ඉතින් අන්තිමට කොච්චර භාවනා කරුවත් හරියන්නේ නැති දෝෂයක් හිටිනවා. ඒ කියන්නේ සීලයේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒක සමාධියට බලපාන. ඉතින් එයා ඊට පස්සේ සමාධියට උත්සාහ කරනවා නමුත් සීලේ කැඩිලා දන්නේ නැති නිසා එයාට ඒ සිල්පදේ ආරසා කිරීමෙන් හෝ අපිගේ ආරසා නොකිරීමෙන් කියලා වෙන හානිය සමාධිය වැඩිවීමෙන් වළක්වන්න බෑ. මම නැවතත් කියනවා යම් විදිහකට සිල්පද කැඩීම නිසා වෙලා තියෙනවා නම් අනාරක්ෂිත භාවයක් අනතුරක් ඒ කොච්චර සමාධිය වැඩුවත් ගන්න බෑ. මොකද සීලය කියන්නේ දුස්සීලකම කියන්නේ ලෙඩක්. ඒ දුස්සීල ලෙඩේට තියෙන බේත තමයි සීලය කියන්නේ. ඒ බේතටයි ඒ ලෙඩේටයි දෙන සම්බන්ධතාවය සමාධිය සහ සමාධිය නැත් සමාධි ශික්ෂාව සහ අසමාහිත හිතකට දෙන බෙහෙත් එක ගැලපෙන්නේ නැහැ. මේ දෙක. එනිසා සීලේ නම් කැඩලා තියෙන්නේ සීලේම හදන්න ඕන.
ඉතින් ඒ පාවොක් ඉන්නකොට මම හිටියා ඒ සුදු හාමුදුර කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ මායි හුඟක් වෙලාවට ඒ ස්වාමීන් වහන්සේ ගාවට යනවා පාවොක් සයිඩ් ගාවට කමඨාන් සුද්ධ කරන්න. ගියාම මේ ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදිහට මේ අතිශයින් මේ දුෂ්කර ජීවිතයක් එහෙම නැත්නම් කියනවා අත්කිලමතාන යෝගී ජීවිතයක් ගත කරන හරියට භාවනා කරනවා. නමුත් මේ හරියන්නේ නැහැ. ඉතින් ගියාට පස්සේ සයිඩෝ මට ඇවිල්ලා කියනවා මයිත් එක ඊගාට මම ගියේ කමඨාන් සුද්ධ කරන්න මේ කෙනා ගැන මට අනුකම්පයි. ඒකට මට දානයයි සීලයයි දන්නේ නැතුව ඒකට හැදිලා තියෙන්නේ ඒ ආගමනුකූල පරිසරයක නෙවෙයි. දැන් ওই පාවොක් ඇවිල්ලා භාවනා කරනවා ඒ කියන්නේ පැවිදි වෙලා සද්ධාවෙන් කරනවා. ඉතින් තියෙන්නේ මේ යත්තන්න දාන සීලය හැදෙන්න ඕනේ කියලා කියනවා. නැතුව ඔය උපක්‍රම කොච්චර දාගෙන යාකර්නිචර් රූම් එකට වෙලා අහවල් ජප මන්ත්‍රේ නැත්නම් අහවල් කමඨාන කියලා වැඩුවට වැඩෙන්නේ නැහැ. ඒ අර සීලේ කෙරෙන්න ඕනේ සීලෙන් කෙරෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ඔය විපස්සනා භාවනාව තමත භාවනාව ආදී වශයෙන් අපි ඔය පිටරටවල ගිහිල්ලත් ඔය උපදෙස් දෙනකොට ගොඩාක් වෙලාවට මම තාකච්ඡාත් කරන්න මට සිද්ධ වුණා. අපේ බෝධි ස්වාමීන් වහන්සේත් එක්ක ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ ඇමරිකාව වගේ රටවල් වල මිනිස්සුන්ට දානිය තේරෙන්නේ නැහැ. සීලේ තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැබැයි තාම උග්‍ර විදියට මේ සමාධි භාවනා කරනවා. නැත්නම් ලස්සන භාවනා මධ්‍යස්ථාන හදාගෙන පැය 2-3 හෙල්ලෙන්නේ නැතුව භාවනා කරනවා. ප්‍රතිඵල ඉන්නේ නැහැ. ඉතින් ඒ අත්තන්න කියලා දෙන්න ඕනේ මේ සමාධිය හැදෙන්න නම් අර අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවිනෝ කියලා ශික්ෂාපද පිළිබඳව සිල්පද පිළිබඳව නැත්නම් ශික්ෂාපද කැඩීම පිළිබඳව බයලජ්‍ය දෙක. ඉතින් මේ බයලජ්‍ය දෙක ඒ බටහිර පරිසරයේ හැදෙනකොට තියෙනවා වෙන දේවල් වලට. ඒ ඉන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රිය සංවරයට හෝ බයලජ්‍ය දෙකට ඕනේ පරිසරය ලැබිලා නැහැ. ඉතින් ඒක බටහිර රටවල් වල ගැන කිව්වට ලංකාවේ වුණත් ගත්තොත් නගරවල ජීවත් වෙන දරුවා උපනගරවල ජීවත් වෙන දරුවා නියංගම් වල ගම් වල ජීවත් වෙන දරුවෝ දිහා බලනකොට එක එකනා මේ අනුමත් වූ බයට ශික්ෂාපද වලට දක්වන ප්‍රචාර වෙනස්. ඉතින් ඒ නිසා ඒ අත්තු කොච්චරක් අර සමාධිමය උපක්‍රම පාවිච්චි කරත් ඒ උපක්‍රම පාවිච්චි කරනකොට ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ ගුරුවරයා ඒක දැනගන්න ඕන. දැනගෙන එයාට අර සමාධිය පිළිබඳව කරන උත්සාහ කරන ගියාවයි. හැබැයි මේ අනුමාත්‍ර වූ වැරදි බැඳෙන්නේ නැති වෙන විදිහට ඒ දරුවට අලුතෙන් පැවිදිච්ච දරුවට පියෙක් වගේ එයාගේ සෙනෙහස දිනාගෙන ওই වැඩ කරන්න එපා. ඔය වැඩ වෙනුවට මේක මේ පිළියම් කරගන්නේ මෙහෙමයි. මොන හරි කියන තියෙනවනම් මට කියන්න මම කරලා දෙන්නම් කියලා ඒ අර ගෙට වෙච්ච කෙල්ලෙක් අරසා කරන වැඩිහිටියෝ වගේ ඒ අරසා කරන ක්‍රමය පියපුතු සම්බන්ධතාවයේ තමයි පැවිද්දේ තියෙන්නේ. එතකොට මේනින්නාන්තලා කරනවා නම් ඒ ලොකු මෑණියෝ අර අලුතෙන් පැවිදිච්ච අය කිකිලි පියාකෝ සයනකොට පැටව තටු අස්ස තියාගෙන හංගලා රැක ගන්නවා වගේ මේ රැකීම කරනවා. නමුත් ඒම රැක්කට පිටින් ඒ කිනාට මේක කියලා දෙන්න ඕන වෙලාව. මෙන්න මේ විදිහට අපි අරසා කරාට තමන් අරසා වෙන්න දැනගන්න ඕනේ අනුමාත්‍ර වූ වැරද්දට බය දක්නා සුළුව. ඉතින් අනුමාත්‍ර වූ දේ බය දක්නා සුළු ගතිය දෙමව්පියෝ වශයෙන් ගුරුවරු ආපාද්‍යයන් වහන්සේලා කියලා දුන්නේ නැත්නම් ඒ අලුතෙන් පැවිදිච්ච එක්කන ඒක දැඩි කරලා ඇල්ලුවොත් අත්කිලමතාන් යෝගයට යනවා. එයා දන්නේ නැතුව හුඹස් බයක් ඇති කර ගන්නවා. මේකේ මහ මොකද්දෝ රහසක් ඇති කියලා හිතාගෙන. ඒ රකින්න. රැක්කට ඒකයි මේ සමාධියයි අතර සම්බන්ධය. එතන මේ සීලය රැකීම නිසා සමාධියට තියෙන සම්බන්ධතාවය කියලා මේකේ තියෙන විනය පැත්ත දැනගත්තට ධර්මය දන්නේ නැහැ. ඉතින් ඒක පැවිදි වෙන්න ඉස්සෙල්ලා මාව පුදුම විදියට ඒ ගිහියත්ව මතක් කරලා තුනකට පැවිදි වෙන්න එපා. පැවිදි වෙන එක පාඩුයි. පැවිදි වෙච්චාම මේ යත්තු ඉන්නේ නිතරම සැකෙන්. යත්තු ඉන්නේ නිතරම විචිකිච්ඡාවේ. මම මේ පැවිද්දට ගැලපෙන විදිහට ඉන්නවාද කියලා. ඉතින් ඒක බොහොම තදින් බලපානවා අරණිවාසී සංඝයාගේ. ඒ වගේ මෙහිණින්නාන්සලාගේ. ඒගොල්ලෝ නිතරම දෙස් දීගෙන ඉන්නේ Tamanට. මේ කියන්නේ වැරදි කරලත් මේ සමහරලාට අර හිතේ තියෙන අනුමාත්‍ර බය කෙරෙහි ඇති මේ අනවශ්‍ය බය. ඒක අර දෙමාපියෝ වශයෙන් ගුරුවරු කරන්න තියෙන්නේ
ඒ පොඩි එකාට කියලා දෙන්න ඕනේ. අපි අරසා කරන්නම් අරසා කෙරුවට මෙතන ගුඩ දෙයක් මොකක්වත් නැහැ. මේ ශල්‍ය කර්මයක් කරනවා පිසිදුව තියෙනවා එච්චරයි. දැන් කොරෝනා හැදෙනවා නම් ඒ කොරෝනා විස බීජ තිබුණාට ප්‍රශ්නයක් නැහැ. Taman හොඳට අතපය හොදාගෙන ඒ දුරස්ත භාවයේ තියාගෙන හිටියොත් බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ බය වුණොත් ඇත්තටම ලෙඩේ හැදෙනවා. ඒ කොච්චර දුරස්ත භාවයේ තියාගෙන හෝ විස බීජ නැතුව පරිසරයක හිටියත් බය වෙන කෙනාගේ ඉමුනිටි එක බහිනවා. ඉමුනිටි එක බැසර ලෙඩේ විස බීජයකට පුංචි විස බීජයකට පවා ආතුර කරන්න තියෙන හැකියාව වැඩි. සාමාන්‍යයෙන් ඔය ගස් වලට හැදෙන ලෙඩ හෝ සත්තුන්ට හැදෙන ලෙඩ විස බීජ යම් මේ බල ඇණියක් ඇවිල්ලා වදින්න ඕනේ. එක විස බීජයක් වැදුනට අපේ ප්‍රතිශක්තියට මොකුත් වෙන්නේ නැහැ. බල ඇණියක් එන්න ඕනේ. විශාල කට්ටියක් ඇවිල්ලා අපි එක තැනක රිංග ගන්න ඕනේ ඇතුළට. අන්නේ රිංගීමේදී ශරීරේ ප්‍රතිශක්තියත් ඒන විස බීජයේ බල ඇණියේ ඒකේ පිට තියෙනවා ස්‍රාව ගලනවා. අපේ ශරීරයේ තියෙන අර පිටතටම තියෙන විස බීජයක් ඇතුළ වෙනකොටම තියෙන ආරක්ෂක වලල්ල දී කරනවා. දී කියලා හැරලා තමයි ඇතුළට රිංගන්නේ. ඉතින් ඒකෙදී එකට එක තකට ගැළපීමක් තියෙනවා. අන්නේ ගැළපීමේදී තමන්ට විශ්වාසයක් තියෙනවා නම් ආත්ම විශ්වාසයක් වගේම ප්‍රතිශක්තියක් විස බීජ ආවත් දරුණු ලෙඩක් ඉන්නේ අරසා වෙනවා. ඒක කායිකව මානසිකවත් මේක බලපාන. යම් කිසි කෙනෙක් හිතාගෙන හිටියොත් මම මෙන්න මේ තරම් ගැළපෙන්නේ නැති විදිහට මේ වෙනවයි කියලා මානසිකව වැටෙනවා. ඉතින් අන්නේ දෙක මුලදී තේරෙන්නේ නැහැ නේ ආධුනිකයාට. ඒක අර පොඩි කාලේ ගලපලා දෙන්න ඕන. ඉතින් මේ මම ඔය ඉස්ලත් මතක් කරා මේ හිටියායේ ඩෙනිෂ් ජාතික ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ තරුණ වයසෙන් පැවිදිලා තියෙන මෙහෙ එනකොටවත් ආවේ තායිලන්තේ ඉඳලා තායිලන්තේ පැවිද්ද ඇවිල්ලා තට්ටේ පිටින්මයි ආවේ. ආපු ගමන් බොහොම ඉක්මනට පැවිදුණා. පැවිදිලා මේ යා ඒ ඩෙන්මාර්කේ මේ වෙබ්සයිට් එකකුත් කරනවා මේ තේරවාද බුද්ධ ආගම සම්බන්ධ පොදු උනන්දුවක් තියෙනවා. ඉතින් මම එක දවසක් මේ දැන් අවුරුදු 10කට පහට ඉස්සෙල්ලා උදම්මනන වෙලාව අපි කොච්චර සතුටින් ඉන්නවද අරණියකට වෙලා අපිට ගුරුවරු අපිට මේ දේ අල්ලලා දුන්නා අපිට පවක් කරගන්නවත් වෙලාවක් නැහැ. මොකද මේ කටයුතු වලදීලා ඉන්නකොට බොහොම සතුටක් තියෙනවා. මල් ගොමුක පිපිච්ච මලක් වගේ කියනකොට මෙයා hina වෙලා කියනවා අපේ තාත්තා මේ මොකද්ද ඒ ජාතිය මේ බාප්පන්සේ ඉන්න රටේ ඉතාලි ජාතිකයේ තාමත්ම මේ උග්‍ර විජයට මේ කතෝලික ආගම රකින්න. ඉතින් මම දැකලා තියෙනවා තාත්තාලා පෙන්නලා දීලා තියෙනවා ඒගොල්ලන්ගෙත් තියෙනවා අරණ්‍ය සේනාසන. ඒගොල්ලන්ගෙත් තියෙනවා භාවනා නිකායවල. ඔය ට්‍රැපිස්ට් නිකාය වගේ ඒවා නැත්නම් සෙන් ෆ්‍රැන්සිස්කන් ඩෝටර්ස් රකින්න එකට භාවනාවම ගත කරන්නේ. ඒගොල්ලන්ගේ අරණ්‍ය සේනාසනවලට මේ සමහරවල්ලාට පලාතකට ගියෙකුට යන්න දෙන්නෙත් නැහැ. මුදල් පරිහරණයක් නැහැ. රාත් 12න් පස්සේ කෑමක් නැහැ. කාන්තාපක්ෂේ දකින්නත් නැහැ. දවසම ගත කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හරිය නැත්නම් සාස්ෘණ තමන්ගේ ඒ සාන්තුවරයාගේ ගුණ ප්‍රකාශ කර කර ගත කරනවා. මිනිහ තමයි එළියට ගන්න. ඒ තරම්ම පුදුමාකාර මේ ඒ අරණ්‍ය වාසී ජීවිත ගත කරනවා. ඉතාමත්ම ලස්සන තැන් කියලා මට පෙන්නවා. වෙබ් වල පෙන්නවා මෙන්න මෙහෙමයි මේ රටවල් වල ඒවා පාවිච්චි කරන ඒවට මේ සාමාන්‍ය ගමේ තියෙන පල්ලි වලින් මුදල් පිටත් කරනවා. හරියට දැන් අපි ගමේ පන්සලේ හාමුදුරුවෝ අවශ්‍ය බුද්ධ කටයුතු බෞද්ධ පින්කම් කටයුතු කරාට මිනිස්සු අරන්නේ ඉන්න අපටත් දාන ටික දෙනවනේ. අදිටත් වැඩි සමානට සලකනවා. දුන්නාට පස්සේ අපිට අපේ මහානකමක් කරගෙන ඉන්න පුළුවන්. අනිත් වගේ සලකනවා කියලා කියනවා. හැබැයි ඒක පුදුමයි. මේ ඔබ වහන්සේලා දැනගන්න ඕනේ මම මේ අර ඒ රටේ ඉන්න නිසා අපේ තාත්තා ඉතාලි ජාතික නිසා මම දන්නවා. ඒ එකම ඒ බ්‍රදර් කෙනෙක් හෝ ෆාදර් කෙනෙක් හෝ ඇයි සල්ලි පාවිච්චි කරන එක හොඳ නැති කියලා දන්නේ නැතිලු. හැබැයි කවදාකවත් පාවිච්චි කරන්නේ නැහැ. ඇයි මේ 12න් පස්සේ හවසට කෑම කන්න හොඳ නැති ඇයි විකාල භෝජනයේ කියලා දන්නේ නැහැ. හැබැයි කන්නේ නැහැ. ඉතින් ඒ අතින් බලනකොට මේ අපේ බුදුහාමුදුරුවෝ මේ අන්දක වින්දේ කැලේ ඉඳගෙන ආනන්ද හාමුදුරන් කියනවා මේ පොඩි පැටවුන්ට කියලා දීපන්. සිල්පද කියලා දීපන්. සල්ලි අල්ලන්න දෙන්න එපා. සල්ලි අල්ලන එක හොඳ නෑ කියපන්. සල්ලි අල්ලුවොත් මෙන්න මේ දේ වෙනවයි කියපන්. හැන්දෑවට කන්න දෙන්න එපා.
ඉත් කෑවොත් මෙන්න මේ දේ වෙනවයි කියලා කියපන් කියලා අර හැම ශික්ෂාපදයකම වලක්කලා විතරක් නෙවෙයි බයක් ඇති කරනවා. අනුමත්තේසු අජ්ජේසු බය දස්සාවිනෝ කියලා. ඉතින් එහෙම නැති වුණොත් ඒ පොඩි එකනට ගුඩ බයක් ඇති වෙන්නේ. ඒ හැංගීමකින් නෙවෙයි. ඉතින් අන්නේ එහෙම මල්ලෙන් ගහිල්ලක් කොලේ වහලා ගහිල්ලක් මේ ශාසනේ නෑ. අවිචාර සමහර ගුරුවරු එහෙම දන්නේ නැතුව ශිෂ්‍යයා බය කරන්න හදනවා. බය කරලා විනයෙන් ධර්මයෙන් කෙවිතකින් ගහලා දක්කනවා වෙනවා දක්වනවා වෙනවට. දක්වනවයි කියලා කියන්නේ කාරණා දක්වන එක. දක්කනවයි කියලා කියන්නේ කෙවිතක් කරන පිටිපස්සෙන්ලා ගහලා එලවන එක. ඉතින් අන්නේ වගේ මේ දක්වන ශික්ෂා පදවල ඒවට කියන්නේ අනක් නැති පනත් කියලා. අනපනත් කියලා කියන්නේ අනක් තියෙන. නොකෙරුවොත් තොට මේ දේ වෙනවයි කියලා බය කරනවා. දැන් මේ ශික්ෂා පද ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අවුරුදු ගාණක් ඇතුළත මේක ඇත්තද බොරුව බලන්න පුළුවන්. මේ බුදුහාමුදුරු කියපු නිසා ගුඩ බයකට රකින්නවා නෙවෙයි. ගුරුහාමුදුරු කිව්ව නිසා ගුඩ බයකට රකින්නවා නෙවෙයි. මේකේ මෙන්න මේ සම්බන්ධතාවයක් තියෙනවායි කියලා. ඒක තියෙන ඓන්ද්‍රිය සම්බන්ධතාවය ආද ගොඩාක් ගිලීලා. ඉතින් ඒක නිසා අපේ විනය සාකච්ඡාවේදී මේ ඇති වෙලා තියෙන தত্ত্বය නිකන් සාමාන්‍ය රට වාසියෙන් ඇති වෙලා තියෙන විනය පිළිබඳ தত্ত্বය ගැන කතා කරන වෙලාවේදී මට මතක් වුණා ලොකු සාංශේ ඉන්න කාලේ නිතරම කියනවා සඳහන් කරනවා විනය සන්දෝෂෝ ධම්ම සන්දෝෂා ධම්ම සන්දෝෂෝ විනය සන්දෝෂා කියලා. ධර්මයේ දොස් සහිත නම් එයාගේ විනය ඒකාන්තෙම දොස් සහිතයි. එයාගේ විනය ශික්ෂාපද සීලේ දොස් සහිත නම් ධර්මයේ දොස් සහිතයි. ඉතින් ඒක මට මතක තිබුණේ ඇත්තටම මේ අටුවා කතාවක සම්බන්ධ වෙච්ච එකක් කියලා. පස්සේ අපි චන්ද්‍රරතන ස්වාමීන් මතක් කරා මේක පොඩ්ඩක් හොයලා බලන්න කියලා. පස්සේ ඒ ස්වාමීන් මතක් කරා ඒක මේ අනාගත බය සූත්‍රයේ කෙලින්ම සරුවච්ච දේශනාවක් කියලා. ඒකෙදි පළවෙනිම කාරණාව ඔය අනාගත බය සූත්‍රයේ විනය සන්දෝෂෝ ධම්ම සන්දෝෂා ධම්ම සන්දෝෂෝ විනය සන්දෝෂා කියන්නේ ඔය ප්‍රාතිමොක්ෂය තමයි පෙන්වන්නේ. ගුරුහාමුදුරන්ගේ ප්‍රාතිමොක්ෂයේ අරසා නැත්තම් එයා හදන ගෝලයන්ටත් එයාගේ ධර්මයක් දොස්සයිතයි. ඒ නිසා මේ ධර්මයෙන් අපි ආනිසංස ලබන්න යනවනම් මේක අනපනත් වශයෙන් නෙවෙයි කරන්නේ. හැබැයි ඉස්සල්ලා වැරදි කරන්න දෙන්නේ නැතුව ආරක්ෂක වලල්ලක් දාලා ආරක්ෂා කරන්න ඕනේ. මේ නවක පබ්බජිතෙක්නේ. නවා අචිර පබ්බජිතා. පැවිද්දට එච්චර වයසක් නැහැ. නවකෙක්. ඉතින් යාට ඉස්සල්ලා නොකරන්න හදලා දෙන්න ඕනේ පරිසරේ. මේ නොකරන්න හදලා ඊට පස්සේ ඒත්තු ගන්නන්න ඕනේ. මෙන්න මේ අතර සම්බන්ධ. ඉතින් ඒක ගුරුවරුන්ගෙන් නැත්තම් මේ වැඩිහිටියන්ගෙන් වෙන මවක් දරුවෙක් හදනවා වගේම ඊට වඩා ඈතට ගිය ගමනක් මේක. ඒක නිසා එකයි බුදුහාමුදුරන්ට අමාමෑණී බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් යනෝ බලනකොට ඒ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී ස්වාමින් වහන්සේලා පුදුමාකාර විදිහට දවස් පැය 24ම සුමාන දවස් 7ම මාසේ දවස් 30ම අවුරුදු දවස් 365ම ඔය ගියෝ හිතාන්නකෝ ඒගොල්ලෝ බයියෝ ඒගොල්ලෝ තමයි වැඩ කරන්නේ කියලා. ඔය එක්කෙනෙකුට අලගු තියන්න හම්බ වෙන්නේ නැහැ. දිගටම එන හැම කෙනාටම ඒ අවශ්‍ය ටික කියලා දීලා අරසා කරගෙන උනොත් පිළියම් කරලා ඒ ඇති කරලා තියෙන අනුමත්තේසු බාධ්‍යේසු බය දස්සාවිනෝ කියන කතාව ඒකට අපි කියන්නේ බයලජ්‍ය දෙක කියලා. ඉතින් මේ බයලජ්‍ය දෙක නැති කිරීම කෙරුවා අපේ අධ්‍යාපනයේ අවුරුදු 200කට වැඩි කාලයක්. ඒක නොදැන වගේ කෙරුණේ. නමුත් දැන් හෙලි දක්වන මේ තොරතුරු වල පේන මේක හුන්නටම දැනගෙන මේ මානවයාගේ මනසේ තියෙනාට කඩප්පුලිකම මතු කරලා මාර්ගපාක්ෂික ගතිය වැඩි කරලා බයලජ්‍ය දෙක නැති කරා. ඉතින් නැති කිරීමෙන් ආෆ්‍රිකාවට සහ ආසියාවට ඒ වගේ ගොඩාක් පැරණි මේ සම්ප්‍රදාන කුල දැනුමක් තිබුණා. ඒ දැනුම හොඳට එතිලා රැකිලා තිබුණේ බයලජ්‍ය දෙකේ. මේක සම්පූර්ණයෙන්ම විනාශ කරා. ඒ විනාශ කරලා මේ සුදු ජාතිකයා කියන්නේ නැත්නම් ඔය පළවෙනි ලෝකේ රටේ මිනිස්සු ඇවිල්ලා මෙහි ඉන්න කට්ටියගේ බයලජ්‍ය දෙක නැති කරලා ඒ මත්පැන් වලට ආයුධ වලින් බය කරලා මේ මොකද්ද නැති කුණු හරපයක් ඉනක් දාන්න පටන් ගත්තා මේ දියුණුවය ප්‍රගතියේ ආරෙමේ කියලා.
ඉතින් එතකොට ඇති වෙලා තියෙන මේ බයලජ්‍ය දෙක නැතිවීම ඇත්තටම ආසියාකරයට අප්‍රිකාවට විතරක් නෙවෙයි විඳින්න වෙලා තියෙන්නේ. බටහිර ලෝකේ රටවල් වලත් එහෙමයි. ඉතාලියේ ඉන්න අවුරුදු 40ට වැඩි ඕනම කෙනෙක් ඒකට තේරෙනවලු මේ අවුරුදු 40 ඇතුළත පිරිහිල්ල. ඒ කියන්නේ මේක මේ පාපන්තෙත් ඉන්න රට ගණ්ඩම දෙයක් නැහැ. ඊට පස්සේ අනිකුත් ওই දිනුවයි සම්මත රටවල හැන්ද වෙනකොට ඒ රටවල් වල සම්පූර්ණ ක්‍රියාකාරී ශක්තිය තියෙන්නේ අර තරුණ පිරිස්වල. නාකියයි ඔක්කොම කොටු වෙලා ඒගොල්ලෝ ටෙලිවිෂන් අධ්‍යා බලා කට අරගෙන බලන් ඉන්න වගේ වල වලට වෙලා තරුණ තරුණියන් අතේ යන්නේ වැඩි. ඉතින් එතකොට ඔය මේ ශික්ෂාපද කැඩීම විනෝදාන්තයක් වෙනවා. ඉතින් එතකොට අර ආගමක් ධර්මයක් එහෙම නැත්නම් ඔය වැඩමුළුවක් ඒව හිතන්න බෑ. ඉතින් ඒ අනුව ඒකට ගැළපෙන ආගම් ඒව ප්‍රොමෝට් කරන වැඩි කරන ආගම් අල්ලලා යනවා. ඒව දියුණු වෙන තාක්ෂණය අල්ලලා යනවා. ඒව දියුණු වෙන ජනමාධ්‍ය අල්ලලා යනවා. ඉතින් ඒවට මේ භයානක ඒ බයලජ්ජාව නැති කරන අනුමත්තේසු වජ්ජේසු බය දසාවිත්‍යා මේ ප්‍රධාන ශිල්පද පිළිබඳවත් බය නැති කරන ප්‍රධාන පෙරමුණු 6ක් 7ක් තියෙනවා ওই දියුණුවයි සම්මත රටක දියුණුවයි සම්මත සමාජයක. ඉතින් අපි ඒ සමාජවල ඉඳලත් නැත්නම් ඒ සමාජවල ඒ තරම්ම සංවිධානාත්මකව බයලජ්ජාව නැති කරන්න ගියත් Tamanට අවශ්‍ය නම් ඒක ඇති කරගන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ දැකලා තිබුණා. ඒ රැල්ලට අහුවෙලා රැළියේ යන්නත් පුළුවන්. බල්ලෝ යන්නේ ඔය රැළි. නමුත් Tamanට දන්නවනම් ඒ තරම්ම ඒ රැල්ලට අහුවෙන්න ඉඩ තියෙද්දි රැළ තියෙද්දි Tamanට පැත්තකට වෙලා අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ඒක තමයි ආචාර ගෝචර සම්පත්තිය කියන්නේ. අනුමත්තේසු වජ්ජේසු බය දසාවිනෝ කියලා ඒ අනුව මේ පිටරටවල් වල ඉන්නේ ඇත්තෝ මේ වගේ අරණ්‍ය සීනාසන වලට ඇවිල්ලා පැවිදි වෙලා නැත්නම් මේ වගේ වැඩමුළු වලට ඇවිල්ලා භාවනා කරනවා කියලා කිව්වහම ඒව ආශ්චර්ය ධර්ම. ඒක පුංචිට සලකන්න නරකයි. ඉතින් ඒක නිසා මේ විශේෂයෙන්ම දැන් මේ වැඩමුළු වලට ආපු අලුත් අය ගත්තත් එහෙම නැත්නම් අපේ අරණ්‍ය සීනාසන පැත්තේ අරණිවලා ඒ දිනු සම්මත රටවල් වලින් ආපුවාම ඒගොල්ලන්ට මෙහි තියෙන මේ සංස්කෘතිය හෝ මේ තියෙන මේ පාරිභෝගික සමාජය තේරෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට අපි විශේෂයක් කළ සලකන්න ඕනේ. සම සුදු හින්දා නෙවෙයි. ඒගොල්ලෝ ආපුවාම ඒගොල්ලන්ට මේකේ මුල අල්ල ගන්නකම් ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් හොයලා බලලා දෙන්න ඕනේ. ඒක ඥානාරාම ස්වාමීන්ගේ තිබුණ නිසා මං එනකොටත් මං ආවේ 88 විතර වගේ එනකොට අවුරුදු 25කටත් වැඩි කාලයක් තිබුණා. සුදු අයට මේක ජනප්‍රියයි ප්‍රියයි. ඕන දෙයක් මේ ගලපගෙන ඉන්න පුළුවන් ගතියක් තිබුණා. ඉතින් ඒක මේ මෙලෙක් ගතිය මේ සුද්දාට බය නිසා හෝ නැත්නම් සුද්දා ඩොලර් ගේන නිසා හෝ එකක් නෙවෙයි. මේ නවා අචිරපබ්බජිතා ඒ වගේ කෙනෙක් ආපුවාම ඒගොල්ලන්ට පොඩ්ඩක් අරසාව දෙන්න ඕනේ. අරසාව දීලා එයා ඒක වැරදියට පාවිච්චි කරනවා හොඳ නෑ. මේ හරියට කරගත්තොත් පේන්න තියෙන අච්චර මේ කට්ටියගේ දෙමාපියෝවත් කවුරුවක්වත් ශාසනයක් දන්නේ නැතුව මේ කෙනාට හිතිලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ එයා කතා කරනකොට අපි කතා කරනකොට වැඩිය ඒගොල්ලන්ගේ ජාතිකයට තේරෙනවා. ඉතින් ඒක නිසා මේ අනුමත්තේසු වජ්ජේසු බය දත්තාවිනෝ කියන එක ආධුනිකයන් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ආධුනිකට අවශ්‍ය පහසුකම් ටික දුන්නොත් මේ එයා හරියට මේ පශ්චිම භවිකයන් ශාසනය හඳුනාගෙන ආපු කෙනෙක් නැත්තම් සංසාරගතව ගෙන ආපු නැත්තම් මේ අපි කියන්නේ මේ ගෙන ආපු පිනක් තියෙන කෙනෙක් නම් භව සම්පatti තියෙන කෙනෙක් නම් මේකට පුදුම ආකර්ෂණයක් එන්න පටන් ගන්නවා. මේ ධර්ම තාම තියෙනවනේ මේ ලෝකේ කියලා. මේ ඉවට හැංගිලා දවල් මිගිල් රෑදන්නියල් කතාවක් නෑ. ඒගොල්ලෝ සීලේ පැත්තක තියේදී ඉන්ද්‍රිය සංවර පැත්තේදී මේ බයලජ්ජාව දක්වා බයලජ්ජාව කෙරේ පවා ලොකු සංවේදී භාවයක් ඇති කරගන්න. ඉතින් ඒකෙන් හිතා ගන්න පුළුවන් ආධුනිකයට නව ආචරපබ්බජිත අද්දානගත අද්දුනාගත කියන කෙනා මේ බයලජ්ජාව කෙරේ දක්වන නැමියාව බයලජ්ජාව කෙරේ දක්වන නම්‍යශීලී භාවයෙන්
හිතා ගන්න පුළුවන් මෙයාට සාසනය අල්ලලා යයිද? මෙයාට භාවනා හරියයිද? මෙයාට බහනකම හරියයිද කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ආධුනික මනස ඕනෑමට වැඩි පරීක්ෂාවට ලක් කරන්න නරකයි. ඒට අවශ්‍ය දේ හරි ගැසලා දීලා එයාට මේ අනුමත්‍යේසු අධ්‍යේසු බය දස්සන සමාදාය සික්කත සික්ඛාපදේසු. ඒගොල්ලන් කියන්නේ මේ ශික්ෂාපද පටවන්නේ නැහැ අපි. පටවැව්වට මේ බුදුහාමුදුරු අගය කරන්නේ නැහැ. ඔයා සමාදන් වෙලා ඉල්ලගෙන සමාදන් වෙන්න. ඒක නිසා පැවිද්දක් හෝ උපසම්පදාවක් හෝ සිල්පද හෝ ඉල්ලුවේ නැත්තම් දෙන්න එපා. බලෙන් පටවන්න ගියොත් ඒක ශාසන විරෝධී. නිසා සමාදාය සික්ඛත සික්ඛාපදේසු කියන එක වෙන කිසිම ආගමක නැහැ. ඒකේ උපදිනකොටම දරුවට 6-4 තේරෙන්න ඉස්සෙල්ලා ඒ ආගමට බඳව ගන්න. ඒක නිසා ඒ බර්ටන් රසල් කියලා තියෙනවා මානවයා විසින් කරන පාහරම වැඩේ තමයි 6-4 දැනගන්න ඉස්සෙල්ලා ඒ දරුවා ඒ ආගමටම බැඳලා වෙන පොත් කියවන්නත් එපයි කියලා අර බ්ලින්කර් සයි කරපු අස්සය වගේ පාට දානවා එළියට. එතකොට එයා දකින්නේ අර පටු මානසිකත්වය විතරයි. ඉතින් ඒ වගේ ගති මේ බුද්ධ ආගමට එහෙම නැත්නම් භාවනාවට ගැලපෙන්නේ නැහැ. සමාදාය සික්කත සික්ඛාපදේසු. තමන්ම ශික්ෂාපදේ සමාදන් වෙලා ඉල්ලගෙන සමාදන් වෙලා කරන්න ඕනේ. ඉතින් ආධුනිකයට අපි මඟ පෙන්වීමක් කරනවා. ආධුනිකයට ඒක කරගන්න බැරි වෙන තාක්කල් කරලා පෙන්නනවා. ඉතින් එහෙම අර යටහත් පහත් වෙන්න ශිල්පදයකට බයලජ්ජාවට ඉන්ද්‍රිය සංවරයට යටහත් පහත් වෙන්න කැමැති කෙනා ඒ තමන් තුල තියෙන ඒ හැඩ ගැහෙන්න පුළුවන් ගතිය භාවනාවට ඉතාමත්ම වැදගත්. ඉතින් ඒ අනුව තමයි ඔය අත්තකිලමතාන් යෝගයේද කාමසුකල්ලිකාන් යෝගයේද කියලා මුලින්ම අතාරින්න ඕනේ අන්ත දෙක හම්බෙන්නේ. සමහරු ඒක විතරක්ම සලකලා දැඩි ග්‍රහණයකටපත් කරගෙන කෂ්ට වෘත දුෂ්කර ආසන ආදිය කරලා එයින් නිවන් දකින්න හදනවා. එහෙම තමයි මේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමත් අවුරුදු 6ක් වැඩි පාරේ ගියා. ඒකේ හෙලි කරලා තියෙනවා. ඊට පස්සෙත් ඒ වැඩි පාරේ යන ඇත්තෝ හම්බ වෙලා සර්වචනාංශේ තමන් කරපු එකනේ. පෙන්ලා දීලා තියෙනවා මෙහෙම කෂ්ට වෘත දුෂ්කර ආසන ආදිය කරන්න යන්න එපයි කියලා. ඒ වගේම තමයි අනිත් පැත්තේ හිතන ඔය සිල්පද මොකක්වත් ඕනේ නැහැ. හොඳට කාලා බීලා මේ හොඳ පහසුකම් තියෙන තැනක ඉඳගෙන මේ භාවනා කරලා විතර නිවන් දකින්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. එතකොට කාමසුකල්ලිකාණ යෝගය. ඉතින් ඒකට කියනවා බිස්නස් බුද්දිසම් කියලා. බුද්ධාගම පුළුවන් තරම් හැල්ලු කරලා මේක මෙහෙම ඕන කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන් කියලා වගේ පටන් අරගන්න. ඉතින් පටන් අරගත්තා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක දිගට ඒ විදිහට කරන්න ගියොත් ඒ කෙනාටත් උගන්නපු කෙනාටත් දෙන්නටම අහේනියක් සිද්ධ වෙනවා. ඉතින් ඒව තාම ඇත්තටම ලංකාව වගේ රටවල අඩුයි නෑ කියන්නව නම් බෑ. ඉතින් ඒ නිසා අපි වැඩමුළුවකට යන වෙලාවදී අපි තේරුම් අරගන්න ඕනේ මේ ශික්ෂාපද කියලා කියන්නේ කවුරු හරි විසින් පටවන දෙයක් නෙවෙයි. යම් කිසි හික්මීමක් අවශ්‍යයි. යම් කිසි ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යයි. යම් කිසි පණතක් අවශ්‍යයි. ඉතින් බුදුජානනාංශේ කතා කරන්නේ ඒ සාරා සංකේ කල්පලක්ෂය පෙරම්පුරලා ගත්ත ටිකනේ කරන්න පුළුවන් ටිකනේ. බුදුජානනාංශයට කරන්න පුළුවන් ඔක්කොම අපිට කරන්න බැරි වෙයි. නමුත් මේ මූලික පසුබිම අවශ්‍ය ටික සකස් කරගන්න පුළුවන්කම මනුස්සයා තුළ තියෙනවා. ඉතින් ඒක මිනිස්සු ඔක්කොම ඒකට පෙළඹෙයි කියලා හිතන්නත් එපා. ඒ වගේම තමයි මේ ශික්ෂාපදයක් අමාරුවෙන් රැකගෙන ඒකේ ආනිසංස දැනගෙන ඒ අනුව මට ශික්ෂාපදේ නාමයෙන් හෝ කමන්නේ මේ පැයක් එක තැන වාඩි වෙලා ඉන්න පුළුවන්. නැත්නම් ශික්ෂාගරුත්ව නිසා හෝ කමන්නේ මට ඒක පැයක් එක දිගට සක්මන් කරන්න පුළුවන්. දැන් ශික්ෂාගරුත්ව නිසා කමන්නේ බත් කනකොට බත් කන එක මෙනෙහි කරන ආදි වශයෙන් කියලා එහෙම Tamanට කරන්න පුළුවන්කම හම්බුනාම උගදෙනෙක් හිතනවා මේක ඔක්කොටම කරන්න පුළුවන් වෙයි කියලා. මගේ අම්මත් මෙහෙම කරනවා තාත්තත් මෙහෙම කරනවා අයියත් නංගිත් ඔක්කොමලා කරන්න ඕනේ කියලා අලිය අවුලක් ඇති කරනවා. ඒගොල්ලෝ පටවන්න හදනවා අනුන්ට. එයාට Tamanට ලැබිච්ච ආනිසංස දැකලා තමයි කරන්නේ හැබැයි ඒක ප්‍රඥා ගෝචර නැහැ. ඒ නිසා ඒ අයටත් අපි අර මූලික සකස් කිරීම කරලා දීලා කියන්නේ මෙන්න මේ දේ කෙරුවොත් ලැබෙන ආනිසංස. ඒක මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ අන්දක වින්ද සූත්‍රයේ මෙහෙම ලියලා තියෙනවා. ඒ වෙනදා මෙන්න මේ ශික්ෂාපදවල කියලා තියෙනවා. අන්නේ විදිහට කරන්න කියලා. ඉතින් ඒ අනුව මේ මූලික ශික්ෂාපද පහ
සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කිව්වොත් අද ඕනේ තරම් තියෙනවා. සතුන් මැරීමෙන් වෙන හානි, හොරකමෙන් වෙන හානි, සහ කාමීත්‍යාචාරයෙන් වෙන හානි. ජනමාධ්‍ය කියන්නේ ඔච්චරමයි. ඒ ටික හොඳට හෙලිදරව් කරලා තියෙනවා. ඒකට බොරු කේලම් හිස් වචන පරිස වචන සහ මත්පැන් පාන. ඉතින් ඒක දැන් හරියට මේ බුද්ධඝම් වෙලා. ඒ පන්තික්ෂාපද 5 බුද්ධඝම් වෙලා. නමුත් ත්‍රිපිටකය කියලා බලන්න ඒ කාලේ හිටපු බොහෝ ශාස්ත්‍රවරු මේක අනුමත කරලා තියෙනවා. එහෙම නැතුව මේ බුද්ධාංකාරට බුද්ධිට සින්න වෙච්ච එකක් නෙවෙයි පංචිල් කියලා කියන්නේ. ඉදිරි සීලත් ඒ වගේ. නිසා වැඩමුළුවකට ආපු කෙනා කාලසටහන කියන්නේ හික්මීමක් කියලා හිතා ගන්න. ඒ කාලසටහන අපි එකඟ වෙනවා. මේ වෙලාවට කෑම ගන්න. මේ වෙලාවට තක්මන. මේ වෙලාවට පරියන්ක. මේ වෙලාවට නාන්නේ. මේ වෙලාවෙන් කන්නේ නැහැ. ඉතින් ඔය ටික නොසලකා හැරලා විශේෂයෙන්ම කියන්න තියෙන ඒවා සමාදන් වෙලා නොසලකා හරිනවයි කියලා කියන්නේ අවාසිදායක තත්ත්වයක් කියලා මහසිසාරද ස්වාමීන් වහන්සේ විපස්සනා ප්‍රකරණේ පොත පරිවර්තනය කරන පළවෙනිම පරිච්ඡේදයේ සීලය ගැන සඳහන් කරලා පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා භික්ෂුවකට කොච්චර අවාසිදායකද කියලා. භික්ෂුවක් මෙච්චර සිල්පද සමාදන් වුණාට පස්සේ උපසම්පදා භික්ෂුවක් එයා ඒක නොකරන බව හිතේ දෙස් දෙනවනම් භාවනා හරියන්නේ නැහැ. ඒකල පෙන්ලා දීලා තියෙනවා ඊට වැඩිය වැරදි කර කර ගිහියත් කොච්චරක් සමාජයේ මේ සාසනික මාර්ගඵලාදී ප්‍රතිඵල ලැබලා තියෙනවා කියලා. ඉතින් මේකල අන්තිම කරන පරිච්ඡේදයේ මේ මම කියන්නේ සිල්පද නොසලකන්න කියලා. මං කියන්නේ මේ සිල්පද කොට සමාදන් වෙච්ච කට අවාසි කියලා. තමන්න ප්‍රමාණය බෙදා ගන්න. කන්න පුළුවන් ප්‍රමාණය. හැබැයි අද ගිහිල්ලා බැලුවොත් අපායේ වැඩිම සෙනගක් ඉන්නේ සිල්පද නැතිකමයි. ඒ මොකද මේකේ ඉන්නකන් භාවනා කෙරුවා හෝ නැකරුවා පැවිදි වුණා හෝ නැති වුණා සිල්පද නොසලකා හිටනවා. සිල්පද කියන්නේ අපි ආචාර ධර්මයක්. අපි මේලාට හිටගෙන ඉන්න එක වුණා නම් හිටගෙන ඉන්න. මෙලා ඉඳගෙන ඉන්න එක වුණා නම් ඉඳගෙන ඉන්න. ඉතින් ඒක බැන්න නිකන් ඉන්න. ඉතින් ඒ නිසා අපි ඒ සිල්පද සමාදන් වෙච්ච නැති අයට පාවිච්චි කරන මිලක් ම්ලේච්ඡයි කියලා. සිල්පද සමාදන් වෙච්ච අයට ශිෂ්ට සම්පන්න කට්ටිය කියලා කියනවා. ඉතින් ඒ ආර්ය මේ නම් කිරීම අනුව අපි යම් වෙලාවක මේ ශික්ෂාපද සමාදන් නැත්තම් ඒ කොම්බ්ලේච්ච වෙනවා නැත්තම් මුර්ග තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ අපේ මොළයේ අර යටම තියෙන මුර්ග මොළයේ ක්‍රියාත්මක වෙනවා. අලුතෙන් දිනුනෙච්ච ශීරපායි දිනු සත්‍යංගේ තියෙන දෙයක් හිතලා බරලා කරලා ගතිය අනුමත්තේ සුවජ්ජේසු බය දස්සාවි හිරි වැටෙනවා. අර මුර්ග මොළේ වැඩ කරනවා. ඉතින් එතකොට ඒකේනා සමාජ නීති උල්ලංඝනය කරලා වීතික්කම කියන කෙලෙස් කැඩෙනවා. ඒ නිසා මේ පළවෙනි අන්දක වින්ද සූත්‍රයේ හම්බෙන මේ පළවෙනි කාරණාවෙන් පරිසුද්ධියක් ඇති වෙන්නේ පරිඋත්ථාන මේ වීතික්කම මට්ටමේ කෙලෙස්. මේ සිල්පද කැඩීම කියන්නේ අනිවාර්යයෙන්ම තව කෙනෙකුට හර්ට් වෙනවා. තව කෙනෙකුට හානි වෙනවා. මේක ආචාර ධර්මයක්. දෙන්නේ කොහොනේ මේ සිල්පදයක් කඩන්න. දෙන්නේ අඩුම ගන්න ඕනේ. ඒ නිසා මේ සමාජගත වෙනකොට ගණයා කෙරේ කුලයා කෙරේ බැඳෙනකොට සිල්පද නැත්තම් ඒක ම්ලේච්ඡ සමාජයක් වෙනවා. ඒක මුර්ග සමාජයක් වෙනවා. ඉතින් අද මේ තියෙන මේ ශිෂ්ටයි කියන සමාජය බැලුවොත් ඒ පැත්තෙන් සිල්පද පැත්තෙන් බැලුවොත් මේකේ දියුණුවක් පේන්නේ නැහැ. පිළිහිමක් පේන්නත් නැහැ. මේක තමයි ස්වභාවය. නමුත් අර යෝගාවචරයට තමයි සිල්පද ගන්න සමාදන් වෙන්නේ ඉස්සලා ජීවිතයත් සිල්පද සමාදන් වුණාට පස්සේ ජීවිතයත් අතර සසඳා බැලීමක් නැත්තම් අලුතෙන් කල්පනා කිරීමක් අපේ ලොකු සංස්කෘතික හිත අලුත් කර ගැනීමක් කරන්න පුළුවන් වෙන නිසා එයා හරියට අසුචි වලක ඉඳලා ඇවිල්ලා පිරිසුදු වුණා වගේ. ඉතින් ආයෙත් අසුචි වලට යනවට වැඩිය ඒකට අකමැති වෙන්න වගේ සිල්වන්ත වෙච්ච කෙනා භාවනාවට අවශ්‍ය කරන මූලික දෙයක් වශයෙන් වගේම තමයි. නමුත් මේ සත්‍යාගේ විසුද්ධිය පිණිස ශීල විසුද්ධිය පිණිස මේ කරන වැඩේ ගත්තොත් ඒ ශීල විසුද්ධිය සරි කරගත්තොත් ඔය දේශපාලනඥයා බලාපොරොත්තු වෙන උපරිම ඔච්චරයි. සමාජ විද්‍යාඥයා බලාපොරොත්තු උපරිමේ තමයි සීලය රැකෙනවා. ඒ නිසා දේශපාලනඥයෙක් කතා කරන්නේ සමාධි ශික්ෂාව ගැන.
සමාජ විද්‍යාඥයෙක් කතා කරන්නේ සමාජ විද්‍යාව ගැන. ආර්ථික විශේෂඥයා සීල ගැන කතා කරන්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා අපිට ශිෂ්ට සමාජයක නැත්තම් සමාජගත වෙලත් සිල්වන්ත ගත කරනවා. එනත සමාජයේ වෙන් වෙලා ඒ සඳහා ඇති ආචාර ගෝචර සම්පත්‍ය ඇතුව සිල්වන්ත ගත කරනවා කියන එක එන්නේ අවස්ථා ගොඩාක් තියෙනවා. ඒ නැත්නම් හැබැයි ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා අපි මේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ ආනන්ද සාංශර මතක් කරපු විදිහට ආධුනිකයෙක් වශයෙන් කල්පනා කරනවනේ මතක තියාගන්න ඕනේ මේ පසුබිම සකස් වෙලේ නැත්තම් ගස මේ ගහක කපන්න ඉස්සලා ගහ මුල පාදාගත්තේ නැත්තම් භයානක දේවල් වෙන්නේ කියලා. ඒ නිසා ගසක කැපුම ගස මුල පෑදුමන්ද හොඳට වටපිට සුද්ධ කරලා තමයි වැඩ පටන් ගන්න. ඒකයි මේ පරණ මිනිස්සු වැඩක් කරන්න ගියාම වැඩේට වැඩිය හැඩයක් තියෙනවා. දැන් මේ තාක්ෂණය ආවට පස්සේ තාක්ෂණ වේදී අයම කරලා තමයි හැඩයක් කරන් තියෙන්නේ. හුඟ දෙනෙක් මේ තාක්ෂණ වැරදියට පාවිච්චි කරනවා. ඒ ආයේ පසුබිම සකස් කරන්නේ නැහැ. එතකොට හානිය බරපතලයි. මේ භාවනාවටත් ඒ වගේ. ඒ නිසා ආර නිහතමානී වෙලා ශිල්පද දැනගෙන රැකෙනකම් තමන්ට රැකගන්න තමන්ගේ බල ශක්තියෙන් පුළුවන් වෙනකම් අර කියන දේ ආන සද්ධාවෙන් ප්‍රසාද සද්ධාවෙන් යැපෙන්න. යැපිලා ඊට පස්සේ පුළුවන් යාට ටික කාලයක් තුළ මේක ප්‍රත්‍යක්ෂණය කරන්න. මම අර කියපු විදිහට කතෝලික අරණ්‍ය සේනාසුල ඉන්න කට්ටිය නොදක නමුත් ශිල්පද රකින්න ගතිය වගේ අන්ධ භූත પરම්පරාවක් මේක යන්න ඕන ගමක් නැහැ. මේකේ පෙන්වන්න පුළුවන්. ඉතින් එතකොට ඒව වැටෙන්නේ චරණ ධර්ම වලට. විද්‍යාචරණ ගුණ බුදු ගුණ වල තියෙනවානේ. ඉතින් චරණ ධර්ම නිසා වෙන කෙනෙකුට සිල් සුවඳ වදිනවා. සීලය රකින්නකොට පුද්ගලිකයි රහසිගතයි වගේ තමයි මම සතුන් මරන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ කිව්වට සිල්පද රැකීම සඳහා අපි අරණ්‍යගත වෙලා සේනාසනගත වෙලා හිටියට උගදෙනෙක් හිතනවා මේ තනියම නිවන් දකින්න යන්නේ කියලා. දැන් මරන්නේ නැත්තේ සත්තු නම් ඉතින් සත්තුන්ට තේරෙනවනේ. හොරකම් කරන්නේ නැත්තේ පරසතු වස්තුවක් නම් එයි සත්තු වස්තු මියට තේරෙනවනේ මේවා හොරකම් කරන්නේ නැහැ කියලා. ඒ වගේම කාමීත්‍යාචාරය කරන්නේ නැත්තම් ඉතින් ලෝකෙට සාන්තියක් තියෙනවනේ. බොරුව හේල කේලම හිස්සජන පරිසවජ නැත්තම් ලෝකෙට සාන්තියක් තියෙනවනේ. මත්පැන් පාවිච්චි කරලා මදේට ප්‍රමාදයට ලක් නොවි අප්‍රමාදීව ගත කරන ලෝකයට පේනවනේ. ඒ නිසා සිල්පද පිළිබඳව රැකලා කටයුතු කරනකොට මිනිස්සු බයිනවා එයා තනියම නිවන් දකින්න හදනවා. ඕවා කරන්න පුළුවන් ද දේවල්ද මේ කාලේ කියලා මේ ගෙවල් දොරල අඩදබර එනවා. මම මේ පවුලේ අයගෙම චෝදන ලැබුවා මේකෙදී. නමුත් ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා ශිල්පදයක් රකින්නකොට සමාජයේ මේක කරන්නේ ඒ නිසා සමාජයට පැහැදිලිවම තේරෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා සුවඳත උරලා සඳුන් ආදී දේවල් වල සුවඳ පැතිරෙන හුලං හමන දිහාවට විතරයි. නමුත් මේ ශිල්පද රකින්න කෙනාගේ සුවඳ දස දිශාවටම පැතිරෙනවා. හතර දිශාව හතර අනු දිශාව උඩ යට කියන දස දිශාවෙන් පැතිරෙන නිසා ඒක විශේෂයෙන්ම මිනිස්සුන්ගෙන් ප්‍රශංසා ලැබෙන්න ටිකක් කල් යනවා. මිනිසුන්ට තේරෙනවා ටිකක් අඩුයි. මිනිස්සු හැම වෙලාවෙම සැක කරනවා. නමුත් දෙයියන්ට තේරෙනවා. බ්‍රහ්මයන්ට තේරෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයන්ට ඒ සුද්ධවන්තයින්ට තේරෙනවා. ඒක නිසා සිල්වන්ත වෙන්න ගන්නට මේ මිනිස්සුන්ගෙන් ලැබෙන තාගි සම්මාන ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා දන්නවා මේ වැඩේ කරනකොට භාවනාවේ ඉදිරියට ගමනක් අස්වැසිල්ලක් ලැබෙන අතර මේ උසස් ජීවීන්ට ඒත් එක ලොකු සම්බන්ධයක් ඇති වෙනවා. පුදුම ව්‍යක්තකමක්, පුදුම ප්‍රතිබල ශක්තියක්. ඒ කියන්නේ සෙනගක් ඉස්සරහා බයිනතෝ කතා කරන්න, ඒකම රාය සභාවට, දේව සභාවට, සංඝ සභාවට, බ්‍රහ්ම සභාවකට බයිනතෝ යන්න පුළුවන් ශක්තියක් හම්බ වෙනවා. ඉතින් අද අපි දරුවන්ට ඒක දෙන්න කැමති නම් කොළඹ ඉස්කෝලේට යවන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒවට කිව්වොත් මං හිතන්නේ අනිත් පැත්ත හැරෙනවයි කියලා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ ළමයින්ට මේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවිනෝ කියන එක අපි කියන දැනට සාර ධර්ම කියලා. ඉතින් ඒක දැන් පුහුණු කිරීමට පමා වැඩි කියලා හිතන්න එපා. ඒ වගේම දෙමාපිය හොඳ නැතුණා දරුවන්ට දෙන්න පුළුවන්. අපි පටන් ගන්න කාලේ ඒක තිබුණ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඉදිරියට යනකොට මේ භාවනාවේදී හම්බ වෙන්නේ වඩා හොඳ ප්‍රස්තාවල් අපිට ලබා හම්බ වෙනවා. වැඩි හිටියෝ, කල්යාණ මිත්‍රයෝ, සද්ධර්මයේ ඇහිලා
අර ප්‍රවිෂ්ඨ වෙනකොට අංග සම්පූර්ණ වෙන්න එපා. ඒ නිසා සඳහන් කර තිනවා සීලවා හෝති න සීලමයෝ. මේ සිල්වන්ත කෙනෙක් වෙන්න හදන මිසක්කා සීලෙන් හටගත්ත අංග සම්පූර්ණ සිල්වතෙක් වෙන්න හදන්න යන්න එපා. ඒක වෙන්නේ නැති වැඩක්. එතකොට වෙන්නේ අනුන් විවේචනය කරලා Tamanට මේ කඩුව ගිලගත්ත කෙනෙක් වගේ වෙන්න හදනවා. ඉතින් ඒ නිසා අද සමාජයේ අපිට යම් ප්‍රමාණයකට යන්න පුළුවන් නම් මේ පිරිසත් එක්ක යම් ප්‍රමාණයට යන්න පුළුවන්. ඒක කරන්න. ඒක කරන ගමන් බණ භාවනා කරනකොට Tamanට අර පරාසය විශාල වෙන ගතිය තව සිල්ලුතුන් හම්බ වෙලා අර පටන් ගත්ත ඉඩ මුලක් අන්ධකාරය නමුත් බැහැලා ඕජාවට නැමෙ හැරලා යනවා වගේ මේ සීලේ වර්ධනයක් තියෙනවා. ඒක ඕපනයිකයි. ඒක මුලක් හොඳට බැහැලා මුල් පද්ධතිය හොඳට යනවනම් ගහේ කොළදාවේ පේන්න තියෙනවානේ නිල්ලක් සරු ගතියක්. ඒ වගේ යම් තැනක ඒ සීලය බැහැගෙන හොඳට පැතිරෙනවා නම් එක්කෙනෙකුට වැඩිය හොඳයි සමාජයක නම් නැත්නම් කණ්ඩායමක නම් එතකොට ඒකේ අර මේ විනය සන්දෝෂ නැත්තම් ධර්ම සන්දෝෂ හිටින්නේ නැහැ. ධර්ම සන්දෝෂ නැත්තම් විනය සන්දෝෂ හිටින්නේ නැහැ. අන්නේ දෙකේ ප්‍රත්‍යুৎපන්න ගතිය අපේ ජීවිත කාලය තුලදීම ලබා ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක අපේ ජීවිත අපේ අම්මලාට තාත්තලා ජීවිත වලට වැඩිය හොඳයි. ඉතින් ඒක ලබා ගන්න පුළුවන් අඩුම කාලේ පෙන්වන්නේ දවස් 7 තමයි. ඒ නිසා මේ වගේ වැඩමුළුවක පුළුවන් තරම් ඒ ටික අපි රැකගත්තොත් සමහර වෙලාවට මේ වැඩමුළු ඉවරෙන්න ඉස්සෙල්ලා ඒ තමයි රකින්න සීලයේ ආනිසංශ තමන්ටම දැක් ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. අපිට ඒක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ සමාජ ප්‍රඥා ශික්ෂා තමයි. නමුත් සීල ශික්ෂාවක තියෙන ඒ පසුබිම, පදනම, ප්‍රතිෂ්ඨාව පුංචි කළ සලකන්න එපා. ඒක තේරෙනකොට පමා වැඩි වෙන්න දෙන්න එපා. හොඳ ශ්‍රද්ධාවකින් පටන් අරගන්න නොබෝ කලකිම තමන්ට ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න ලැබෙනවා. එසේ ලැබේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව පළවෙනි ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ශිළු දිනාට බුදුජානනාංශයේ ආනන්ද ස්වාමීන් සඳහන් කරපු මේ සීලවා හෝත කියන පදය වඩා වඩා වැටහෙවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු සාදු